කෝනුහාසෝ කිමානන්දෝ නිච්ඡං පජ්ජලිතේ සති අන්ධකාරේන ඕනද්ධා පදීපං ගවෙස්සත. පින්නතුනි, ධර්මදේශනාවේ මාතෘකාව හැටියට යොදාගත් ගාථා රත්නය තමයි අපි මුලින් සිහිපත් කරන්නට යෙදුනේ. මේ ගාථා රත්නයේ සඳහන් වෙන්නේ ධම්මපද පාළියේ ජරා කියන වග්ගය තුල. අපේ බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමේ වැඩ ඉන්න දවසක මේ ගාථා රත්නයේ දේශනා කොට වදාළේ සුරාවෙන් මත් වෙච්ච කාන්තාවන් පිරිසක් අරමුණු කරගෙන. පින්නතුනි, අතීතයේ සුරාපාන උත්සව තිබුණා. දවස් 7ක් එක දිගටම මේ සුරාපාන උත්සවය පැවැත්වෙනවා. අවුරුද්දකට එකපාරක්. සුරාපානය කරන අය බොහෝම නිදහසේ සුරාපානය කළා. කාගෙන්වත් තහනමක් තිබුණේ නැහැ. ස්වාමි පුරුෂවරුන්ට සුරාව පෙරලා දුන්නේ තමන්ගේ භාර්යාවමයි. ඉතින් මේ අය සුරාපානය කරලා දින ගණන නිමා වෙලා නැවත සුපුරුදු පරිදි තම තමන්ගේ රාජකාරී කටයුතු වල නිරත වුණා. ඒ වුණාට අර සුරා රැස් කරපු බඳුන් වල සුරාව ඉතුරු වෙලා තිබුණා. මේ කාන්තාව කවදාවත් සුරා බීලා තිබුණේ නැහැ. නමුත් ඒ අයට හිතුණා ඒ රස බලන්න ඕන කියලා. ස්වාමි පුරුෂවරු පාවිච්චි කරලා ඉතුරු වෙලා තිබිච්ච සුරාව ඒගොල්ලෝ පාවිච්චි කළා. දැන් හොඳටම මත් වෙලා. හැබැයි දැන් කල්පනාවක් තියෙනවා, ස්වාමියා හවස එනකොටත් මේ මත් බව තිබුණොත් අපිට බැනුම් අහන්න වෙනවා, ගුටි කණ්ඩ වෙනවා, තවත් නොයෙක් තර්ජන ගර්ජන වලට ලක් වෙන්න සිද්ධ වෙනවා. 500ක් පමණ මේ කාන්තාව සියලු දෙනාම ස්වාමියා එන්න කලින් ගිහිල්ලා සතපුණා. අනික් අයට කිව්වා ඇහුවොත් අසනීපයි කියලා කියන්නේ. නමුත් ඉතින් සුරා බීපු කෙනෙකුගේ ස්වභාවයයි අසනීප ස්වභාවයයි සුරා පානය කරපු කෙනාට හොඳට අඳුරන්න පුළුවන්. ඒ නිසා මේගොල්ලෝ අඳුරගත්තා දැන් මේ කාන්තාව සුරා පානය කරලයි මේ ඉන්නේ. ඉතින් සියලු දෙනාටම දඬුවම් ලැබුණා. ඒගොල්ලෝ පොරොන්දු වුණා ආයේ කවදාවත් කරන්නේ නැහැ කියලා. හැබැයි නැවත වුවමනාවක් තියෙනවා තව දවසක සුරා පාවිච්චි කරන්න. දැන් පුරුදු වෙලා රසයක් දැනුණා. නමුත් දැන් මේක ගෙදර ඉඳලා කරන්න බැරි බවක් දන්නවා. ඒ නිසා මේ කාන්තාව සාකච්ඡා කරලා විශාඛා මහ උපාසිකාව හොයාගෙන ගියා. එතුමීට සිහිපත් කළා අද හැන්දෑවේ පන්සල් යනකොට අපිත් එක්ක යන්න. එතුමිය බොහෝම සතුටින් කිව්වා බොහොම හොඳයි. එහෙනම් හැමෝම ලෑස්ති වෙන්න මාත් එක්ක යන්න. මේගොල්ලෝ සුදු ඇඳලා පන්සලට යන විදිහට බොහෝම සැරසිලා තෙල් මල් ආදී දේවලුත් අරගෙන පොඩි කලගෙඩි වාගේ දේවල් ටිකකුත් ගත්තා. ඒවා මොනවද කියලා අහපුවාම පැන්වක් කරන්න උපකරණ. නමුත් ඒ කලගෙඩි පුරවලා තියෙන්නේ සුරාව. මේගොල්ලෝ විහාර භූමියට ගිහිල්ලා නිදහස් වුණා. මේගොල්ලෝ තැන් වලට ගිහිල්ලා අර කලගෙඩි වල තිබිච්ච සුරාව විශාඛාවට හොරෙන් පාවිච්චි කළා. ටික වෙලාවක් යනකොට ආයෙත් හොඳටම අර මත් ගතිය දැනෙන්න පටන් ගත්තා. දැන් සමහරු විහාර මළුවේ සමහරු අත්පුඩි ගහනවා. සමහර අය නටනවා. සමහර අය ගී සින්දු කියනවා. විශාඛා මහ උපාසිකාවට හරි ලැජ්ජයි. නමුත් දැන් කරන්න දෙයක් නැහැ. භාග්‍යතුන් වහන්සේ ධර්ම දේශනා කරන වෙලාව
මේගොල්ලෝ එතෙන්ටත් ඇවිල්ලා කලබල කරනවා. බුදුරජාණන් වහන්සේ මහා අඳුරක් මැව්වා. ඒ කාන්තාවන්ට දැනෙන්න. ඒක කොයි වාගේ අන්ධකාරයක්ද? කොච්චර බය වුණාද ඒ අන්ධකාරය නිසා? කාන්තාවන්ගේ වෙරි හිඳිලම ගියා. ඒ තරම් භයානක අඳුරක්. දැන් වෙරි හිඳුනට පස්සේ ඒගොල්ලන්ට ලොකු ලැජ්ජාවක් තියෙනවා. බුදුරජාණන් වහන්සේත් ළඟ හැමෝම බිම් බලාගෙන ඉන්නවා. අපේ බුදුරජාණන් වහන්සේ ඒගොල්ලෝ කරගන්න මේ දේවල් වල තියෙන ආදීනවය මනාව ඒ අයට පැහැදිලි කරලා දුන්නා. හැබැයි මේ ධර්ම දේශනාව අවසානයේ බොහෝ දෙනා ධර්ම අවබෝධය ලැබුවා. ඒ පිරිස ඒ සිදු කරපු අමනෝඥ ක්‍රියාව අරමුණු කරගෙන තමයි බුදුරජාණන් වහන්සේ මේ ගාථා රත්නයෙන් ධර්ම දේශනාවක් කරන්නට යෙදුනේ. එහෙනම් අපේ භාග්‍යතුන් වහන්සේ මේ දේශනා කරපු ගාථා රත්නයේ තුල කෝණු හාසෝ කිමා නන්දෝ, මෙතන කෝණු හාසෝ කිමා නන්දෝ කියලා කියන්නේ කොහොම hina වෙනවද, මොන සතුටක්ද? ආනන්දය කියලා කියන්නේ සතුටටනේ. කෝණු හාසෝ, කොහොමද hina වෙන්නේ? කොහොමද සතුටු වෙන්නේ? ඇයි hina වෙන්න සතුටු වෙන්න දෙයක් නැත්තේ? නිච්ඡං පජ්ජලිතේ සති. හැම වෙලාවෙම ගිනිගෙන ඇවිලෙනවා. මොනවකින්ද ගිනිගෙන ඇවිලෙන්නේ? තනපත් ගිනි ගන්නවා, කොළරොඩු ගිනි ගන්නවා, දරකොට ගිනි ගන්නවා. මේ වාගේ බාහිරව ඇවිලෙන ගින්නක් තියෙනවා. හැබැයි ඒක බාහිර ගින්නක්. නමුත් ගින්නක් කියලා එළියට පේන්නේ නැතුව අභ්‍යන්තරය තුල ඇවිලෙන ගින්නකුත් තියෙනවා අපි හැමෝගෙම. එකක් නෙමේ, මේ අභ්‍යන්තරය තුල ගිනි 11ක් ඇවිලෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. අපේ අභ්‍යන්තරයේ 11 ගින්නකින් ගත වෙන හැම මොහොතකම පිච්චෙනකොට මේ මිනිස්සු කොහොමද hina වෙවි සතුටු වෙවි ඉන්නේ? ඒකයි මෙතන අහලා තියෙන ප්‍රශ්නේ. අභ්‍යන්තරයේ 11 ගින්නකින් පිච්චෙනකොට කොහොමද hina වෙන්නේ? කොහොමද සතුටු වෙන්නේ? කෝණු හාසෝ කිමා නන්දෝ නිච්ඡං පජ්ජලිතේ සති. අන්ධකාරේන ඕනද්ධා. හැමෝම මහා අඳුරක ඉන්නවා. අවිද්‍යාව නැමැති අන්ධකාරය. පදීපංන ගවෙස්සත. ඇයි? අඳුර නිමණ්ඩ පහනක් දල්වන්න කැමැත්තක් නැත්තේ කියන එක තමයි මේ ගාථාවෙන් අහලා තියෙන්නේ. එහෙමනම් 11 ගින්නකින් අභ්‍යන්තරයේ දැවෙනකොට hina වෙන්න විදිහක් නැහැ කියන කාරණාවයි අපි සිහිපත් කරන්නට යෙදුනේ. මෙතන සඳහන් කරනවා පජ්ජලිතේ සති කියන කාරණාව ඇවිලගෙන දිලිසෙන කල්හි දැවදඬු තනපත් ඇසුරු කොටගෙන පිටතින් ගිනිදැල් විහිදුවමින් නගින ගිනිසේ මස් ඇට නහර ඇසුරු කොටගෙන සිරුර තුලම ගිනිදැල් නගමින් පුහුදුන්හු, ඒ කියන්නේ පෘතජ්ජනාය 11 ගින්නකින් පිච්චෙනවා. මොනවද මේ 11 ගින්න? පින්නතේ පළවෙනි එක තමයි රාග ගින්න. අභ්‍යන්තරයේ තියෙන එක ගින්නක් රාග ගින්න. තව ගින්නක් තියෙනවා දේශ ගින්න. තව එකක් තියෙනවා මෝහ ගින්න. හතරවෙනි එක ව්‍යාධි ගින්න. රාගය ගින්නක්, දේශය ගින්නක්, මෝහය ගින්නක්, ව්‍යාධිය ගින්නක්. තව ගිනි 11ක් සම්පූර්ණ වෙන්න තියෙනවා. එහෙමනම් අපි ඒ කරුණු ටිකත් සාකච්ඡා කරමු. අපි හිතලා බලමු හැබෑවටම රාගය ගින්නක්ද කියලා. චිත්ත සංතානයේ තුල උපදින මේ රාගය නැමැති ධර්මතාවය තවත් කෙනෙක් පිළිබඳව හිතේ ඇතිවෙන
දැඩි බැඳීමක්. මෙතන රාගය කියලා කියනවා. කැමැත්තක්. දකින කෙනා පිළිබඳවත් රාගය ඇති වෙන අවස්ථාවක් තියෙනවා. නමුත් සමහර කෙනෙක් පිළිබඳව දිගින් දිගට බැඳිච්ච රාගයක් තියෙනවා. දකින අය පිළිබඳව ඇති වෙන රාගය ඒ මොහොතට විතරක් සමහරලාට සීමා වෙනවා. ආන් එහෙම කෙනෙක් දැකලා රාගසිතක් ඇති වෙලා අපි එහෙම පුජ්‍යලයක් එක්ක සමහරට රාගිකව සම්බන්ධතාවයක් ගොඩනගා ගන්නවා, කායික සම්බන්ධයක්. නමුත් ඒ ක්‍රියාවෙන් පස්සේ මම ඔහු හෝ ඇය අතහැරලා දාලා යනවා. මට ආයේ පස්සේ දැනගන්න ලැබෙනවා ඇය හෝ ඔහු වෙනත් කෙනෙක් එක්ක එහෙම සම්බන්ධයක් තියෙනවා කියලා. නමුත් මගේ හිතේ ඒ පිළිබඳව ලොකු වේදනාවක් නැහැ. අපි කියමු වෛශ්‍යාවක් කියලා. එක පුද්ගලයෙක් වෛශ්‍යාවක් ඇසුරු කරනවා. ඔහු දන්නවා සමහරලාට අද දවසේ ඇය තවත් පුද්ගලයෝ කීප දෙනෙක් ඇසුරු කරනවා කියලා. නමුත් අර කලින් ආපු පුරුෂයාට ඒ පිළිබඳව කිසිම අමනාපයක් ඇති වෙනවද? ද්වේෂයක් ඇති වෙනවද? ඔහුගේ කාර්ය සම්පූර්ණ කරගෙන යන්න යනවා. නමුත් ඊට වඩා තව බැඳිච්ච රාගයන් තියෙනවා. සමහරලාට ප්‍රේම සම්බන්ධතාවයක් තියෙන වෙලාවක අපේ විවාහ සම්බන්ධතාවයක් තුළ ඒ වෙලාවක ආරංචි වුණොත් තමන්ගේ ප්‍රේමවන්තයා හෝ ප්‍රේමවන්තිය තවත් අනියම් ඇසුරක් තියෙනවා කියලා. එතකොට කල්පනා කරලා බලන්න ජීවිතේට මොකද්ද වෙන්නේ කියලා. සමහර අය කෑම කන්නෙත් නැහැ. සමහර අයට නිින්ද යන්නෙත් නැහැ. සමහර අයට ඉගෙන ගන්නත් බෑ. සමහර අයට රැකියාවට යන්නත් බෑ. සමහර අයට වැඩක් කරන්න හිතෙන්නේ නැහැ. සමහරලාට අනික් අය පේන්න බෑ. සමහරුන්ට ජීවිතේ විනාශ කරගන්න හිතෙනවා. සමහර අයට අන් අයගේ ජීවිත විනාශ කරන්න හිතෙනවා. මේ කාරණාව ගැන කල්පනා කරන්න ගත්තාම හාත්පසින් සැකමුසු දේවල්ම මතක් වෙනවා. මේ කාරණාව සංසිඳන දේවල් නෙමෙයි මතක් වෙන්නේ. එතකොට අතීතයේ තව හුඟක් කරුණු ආවර්ජනය වෙනවා. එතකොට ඒ පුජ්‍යලයත් එක්ක ඒ තැනැත්තා හෝ තැනැත්තිය ඊට මාස ගානකට කලින් කතා කරපු හැටි, සිනහවුන හැටි, අහම්බෙන් වගේ මුණ ගැහුණ හැටි, මේ හැම දෙයක්ම මතක් වෙලා එහෙනම් මෙව්වත් සැලසුම් සහගත වෙන්න ඇති. අපි එන තැනට එන්න කියලා මට නොදැනී කතා කරලා තියෙන්න ඇති. මේ වාගේ දේවලුත් හිතෙනවා. එතකොට නොවිච්ච දේවල් හිත ඇතුලේ බුරබුරා රාගය නැගෙනවා. එහෙම වෙන්න ද්වේෂය උත්සන්න වෙන්න පටන් ගන්නවා. එහෙමනම් රාගය කියලා කියන්නේ මහ ගින්න. මිනිස්සු කොයි තරම්නම් ජීවිතයට ආදරෙයිද? දැන් මේ රාග ගින්න නිසා මෙතරම්ම ප්‍රිය කරන තමන්ගේ ජීවිතෙත් සමහර වෙලාවට තමන්ට එපා වෙනවා. දරා ගන්න බැරි නිසා තමන්ගේ ජීවිතේ තමන් විනාශ කරගන්නවා. එහෙම නැති වුණොත් ඒට සම්බන්ධයි කියන අනික් අයගේ ජීවිත විනාශ කරන්න හැම වෙලාවෙම උත්සාහ කරනවා. දැන් එතකොට මේ රාගික ගින්න පුජ්‍යලයාගේ මෙලව ජීවිතයත් පරිහානියටපත් කළා. එදිනෙදා කටයුතු බොහෝම අඩාල වුණා. සමහර අය රැකියාවෙන් එළියට දැම්මා. ඒ රැකියාව කරන තැනට ගිහිල්ලා මේ දේවල් තමයි කල්පනා කරන්නේ. ලියාපු දේවල් වැරදි. අස්සම් කරලා තියෙන උවමනා තැන නෙමෙයි. හදලා තියෙන ගණන් ටික වැරදි. ටයිප් කරලා තියෙන ලිපිය වැරදි. ඇයි එදිනෙදා කාර්ය කළාට හිත තියෙන්නේ වෙන කොහෙවත්. ඉතින් ආයතනය තුල දිගින් දිගට ඒ වාගේ වෙන්න ගත්තාම එක්ක රැකියාවෙන් පහළට වැටෙනවා නැත්තම් එළියටම යන්න වෙනවා. ලෞකික ජීවිතේ විනාශ වෙන හැටි. ධනෝපායන ක්‍රම විනාශ වෙනවා. කවදාවත් සුරාවට යොමු වෙලා හිටපු නැති අය සුරාවට ඇබ්බැහි වෙනවා. එහෙනම් එයින් මෙලෝ ජීවිතයේ බොහෝසේ පරිහානියට පත් වෙලා තියෙන බව පත් කරගත්ත අය පිළිබඳව අපි හැසිරෙන සමාජය තුලින් අපිට ඕන තරම් දකින්න අහන්න දෙකම ලැබෙනවා.
මෙලව පිරිහුණා වගේම පරලොවත් පිරිහෙනවා. බොහොම පව් රැස් කරගන්නවා. නිරන්තරයෙන් gedara ද්වේෂ සහගතව කෑකෝ ගහ ගන්නවා. ඉතින් ඒ තුලිනුත් රැස් වෙනවා අකුසල්. තව තවත් ඒ ජීවිත දෙදරෑ යන්න පටන් ගන්නවා. ඒ වෙලාවට මව්පියෝ කතා කළොත් කෑකෝ ගහන්න එපා. ඕවා හිමීට විසඳ ගන්න ඕනේ දේවල්. එහෙම අවවාදයක් අනුශාසනාවක් කරන්න ගියාම සමහර වෙලාවට අපි මව්පියන්ටත් බයිනවා. මව්පියන්ටත් කෑ ගහනවා. සමහර අය ද්වේෂය නිසා මව්පියන්ට පහර දෙන අවස්ථාවලුත් තියෙනවා. ඒ තුලින් රැස් කරගත්ත අකුසල් කන්දරාව මෙලවත් පිරිහෙනවා. පරලොවත් පිරිහෙනවා. ඒක කොයිතරම්ද කියලා කියන්න බැරි තරම් මහා පරිහානියකට පත් කරනවා. මේ රාගයත් එහෙනම් මහ භයානක ගින්නක්. ද්වේෂයත් මහ භයානක ගින්නක්. ඊළඟට මෝහය. මොකද්ද මේ මෝහය කියලා සඳහන් කළේ? මුලාව, මෝඩකම, නොදැනීම, අනවබෝධය, අඥාව, අඥානකම මේ ආදී කරුණු රාශියකින් අපිට මේ මෝහය කියන කාරණාව විස්තර කරන්න පුළුවන්. එතකොට මේ රාග ගින්නෙන්, දේශ ගින්නෙන් පිච්චුනේ මෝහය නිසාමයි. අනවබෝධය නිසාමයි. දැන් ඒතකොට දේශය ඇති වෙන්නේ රාගය පදනම් කරගෙන විතරක්ද? දේපොළ පදනම් කරගෙන, ඉඩකඩම් පදනම් කරගෙන එහෙමත් ද්වේෂය ඇති වෙනවා. තවත් නොයෙක් කරුණු කාරණා හේතු කරගෙන ද්වේෂය හට ගන්නවා. එතකොට සමහරලාට ඉඩමක් වෙනුවෙන් ගහ ගන්නවා. ඉනිවැටක් වෙනුවෙන් ඇනමරා ගන්නවා. සමහරලාට උසාවි යනවා. සමහරලාට බන්ධනාගාරගත වෙනවා. මේ මහ පොළොවේ කෑල්ලක් මට අයිති කරගන්න ගිහිල්ලා. ඒක කවදාවත් අපිට අයිති කරගන්න පුළුවන්ද? ජීවත් වෙනකන් මේ ටික මගේ කියලා අපි කොටු කරගෙන ඉන්නවා. නමුත් කවදාවත් ඒ කොටස අරගෙන යන්න බෑනේ. හරියටම ධර්මයෙන් ජීවිතය අවබෝධ කරලා තිබුණා නම් ඒ ඇති වෙන ගැටුම් බොහෝ සෙයින් අවම කරගන්න පුළුවන්. ඉතින් ඒ නිසා මෙලෝ පරලෝ දෙකම පිරිහුණා. අනවබෝධය නිසා, වැටහීමක් නැතිකම නිසා. කරුණු කාරණා තේරුම් ගත්තා නම් ඔහු ඒ කාරණාවට බොහොම ඉවසීමෙන් යුක්තව මුණ දෙනවා. සමහරලා අනික් අයටත් පැහැදිලි කරලා දීලා ඒ අයත් වරදින් මුදව ගන්නවා. එහෙනම් ධර්මයෙන් ඈත් වෙච්ච නිසා දෙපැත්තම පිරිහුණා. එතකොට ව්‍යාධි ගින්න. මොකද්ද මේ ව්‍යාධි ගින්න කියලා කියන්නේ? ලෙඩ රෝග. ඒකත් මහ භයානක ගින්න. දැන් සද්ධර්ම ශ්‍රවණය කරන ඔබ, ධර්ම දේශනා කරන මම, අපිටත් හිතේ බයක් නැතුව නෙමෙයි මෙහෙම ඉන්නකොට. සමාජයේ බොහෝ වෙලාවට අද අහන තැන මේ පිළිකා කියන මහා භයානක රෝගයක් තියෙනවා. මහා කර්ම රෝගයක්. අතීතයේ ඊටාම කලාතුරකින් තමයි අපි මේ වගේ රෝග ගැන ඇහුවේ. හැබැයි දැන් ඊටාම සුලභයි. ඒ නිසා හිත තුළ බයක් නැතුව නෙමෙයි මටත් දවසක පිළිකාවක් හැදෙයිද? සමහර කෙනෙකුගේ කටේ හැදිලා, සමහර කෙනෙකුගේ දිවේ හැදිලා, තව කෙනෙකුගේ පෙනහල්ලේ හැදිලා, තව කෙනෙකුගේ බඩේ හැදිලා. මේ වාගේ කොයි තැන මටත් හටගනීද දන්නේ නැහැ. එතකොට කලින් හැදිච්ච අයත් අපි දකිනවා. ඒ අයට වෙලා තියෙන දේවලුත් දකිනවා. සමහර අයගේ හක්ක ගලවලා අයින් කරලා, සමහර අයගේ දිවේ කෑල්ලක් කපලා, මේ ආදි වශයෙන් නොඑක් විදිහට දුක් විඳිනවත් දකිනවා. එතකොට අපිටත් බයක් තිබුණා අපිත් කොහේ මේ විදිහට හැදෙයිද කියලා. එතකොට ඒ විතරක් නෙමෙයි තවත් භයානක රෝග රාශියක් තියෙනවා. ආන්ගේ රෝග අපිටත් වැළඳෙයිද? වකුගඩු නරක් වෙයිද? අක්මාව නරක් වෙයිද? රුධිර නාලවල තෙල් බැඳිලා, සමහරලාට
විශාල මුදල් වියදම් කරලා ලොකු සැත්කම් කරන්න වෙයිද? දැන් මේ වාගේ බයක් නැත්තේ නෑ. ඒ හින්දා හරියට පරිස්සම් වෙන්න උත්සාහ කරනවා. ඒ කියන්නේ එහෙනම් එවන් ලෙඩ අපිටත් හැදෙයි කියලා ඇතුළතින් පිච්චීමක් අපි ගාව තියෙනවා. යන්තම් එහෙම් මෙහෙම් වේදනාවක් දැනෙනකොට බය හිතෙනවා. ඉක්මනට ගිහිල්ලා ඒක බලා ගන්නවා. ඒ කියන්නේ හිත ඇතුලේ දැවෙන ගින්නක් තියෙනවා. දැන් එහෙම රැකි ඉන්නකොට හදිසියේ ওই පරීක්ෂණයකදී දැනගන්න ලැබෙනවා මටත් පිළිකාවක් හැදිලා කියලා. මගෙත් වකුගඩුවක් අක්‍රිය වෙනවා කියලා. දැන් එහෙම දැනුණාම අරට වඩා පිච්චෙනවා. මෙතෙක් කල් කර හිටපු දේවල් සමහර වෙලාවට එපා වෙනවා. මොනවා කරන්නද මොනවා නොකරන්නද කියලා තේරෙන්නේ නැතුව යනවා. හැබැයි එහෙම වෙන්නේ ධර්මයෙන් හුඟක් ඈත් වෙච්ච කෙනෙකුට. මනාව ධර්මයේ දන්න කෙනාට ඒ කාරණාව මහලොකු ගින්නක් වෙන්නේ නැහැ. මේ කතා කරන්නේ ධර්මයේ නොදන්න අය ගැන. අර භාග්‍යතුන් වහන්සේක සූත්‍රයක දේශනා කළා ධර්මය නොදන්නා කෙනෙකුට ඇඟට උල් දෙකක් ඇනෙනවා කියලා. එකක් ඇඟට ඇනෙනවා අනික හිතට ඇනෙනවා. දැන් ඇඟට කොහොමද ලෙඩක් හැදිලා? ලෙඩ වෙලා තියෙන්නේ ඇඟ. ධර්මයේ නොදන්න කෙනාගේ ඇඟ ලෙඩවීම නිසා හිතත් ලෙඩ වෙනවා. සඳහන් කළා ධර්මයේ දන්න කෙනාගේ ඇඟ ලෙඩ වුණාට කවදාවත් හිත ලෙඩ වෙන්නේ නැහැ. මේ කුණු කයට ඕනෑම මොහොතක ඕනෑම රෝගයක් වැළඳෙන්න පුළුවන් බව ධර්මයේ දන්න කෙනා දන්නවා. නොදන්න කෙනාට ඒක වැටහෙන්නේ නැහැ. එහෙමනම් ව්‍යාධිය මේ අභ්‍යන්තරයේ දැවෙන 11 ගින්නෙන් තවත් එකක් හැටියට සිහිපත් කළා. ඊළඟට ජරා, ඊළඟට මරණ. මොනවද මෙතන ජරා කියලා සඳහන් කළේ? වයසට යන බව. අපි කවුරුවත් කැමතිද වයසට යන්න? ක්‍රමක්‍රමයෙන් ජීවිතය ජරාවෙන් ජරාවට පත් වෙමින් තියෙනවා. ඒ වුණාට අපි ඒ ගැන හිතන්න හරි අකමැතියි. අපි තාමත් හරි කැමති අවුරුදු 20 25 වගේ වයසේ ඉන්න. ඒ හින්දා සමහරලාට වයස පවා කියන්න අකමැත්තක් දක්වනවා. එක්ක බොරුවක් කියනවා නැත්තම් නොකිය ඉන්නවා. මොකක් හරි ක්‍රමයකින් ඒක නොකිය මග හැර ගන්නවා. කෙස් සුදු වෙලා දැක්කහම හැම වෙලාවෙම ඒක වහන්න උත්සාහ කළා. ශරීරයේ වෙනස්කම් පේනකොට ඒවා අවම කරගන්න නොපෙනෙන බවට පත් කරගන්න විවිධ දේවල් පාවිච්චි කළා. කැමති නෑ ජරාවට යනවට. අපි කොච්චර අකමැති වුණත් අපිව ජරාවට යන එක නවත්තන්න පුළුවන්ද? නවත්තන්න බෑ. මොන දේවල් කරලා වහන්න උත්සාහ කළත් ඒ වයසක පෙනුම හංගන්න පුළුවන්ද? ඒක හංගන්න හරි අමාරුයි. නමුත් ඒ දේවල් වලින් පේන්නේ අපි ජරාවට යනවට කොයිතරම් අකමැතිද කියන එක. හිත ඇතුලෙන් එයා මොනතරම් දැවෙනව ඇද්ද පිච්චෙනව ඇද්ද කියලා. නමුත් සසර ස්වභාවය උපන්න පුජ්‍යලයා ගත වෙන මොහොතක් පාසා ජරාවටපත් වෙනවා. ජරාවටපත් වෙවි මරණය කියන අවසානය හොයාගෙන යනවා. ඒක තමයි ජීවිතයේ ස්වභාවය. අපි දැවුන පිච්චුණා කියලා ඒක නවත්තන්න පුළුවන් කමක් නැහැ. නමුත් සත්වයා ඒකට හරි අකමැතියි. ධර්මයෙන් ඒකට උත්තර තියෙනවා. අපි ඒ වුණාට ඒ පැත්තට යන්න උත්සාහ කළේ නැහැ. ඒකට මරණ, ශෝක මේව මහ ගින්නක්. මරණයට අපි හැමෝම හරි බයයි. ලෙඩක් හැදෙනකොටත් බොහොම බය වුණේ අන්තිම ප්‍රතිඵලයේ මැරෙයිද කියලා. කවුරු හරි ගහන්නේ ලෙව්වොත් අපි දුවන්නේ ජීවිතේ රැක ගන්න ඕන නිසා. මරණය උදාපත් කරවන්න කවුරු හරි එනවා කියලා ආරංචි වුණොත් අපි මග ඇරගත්තේ හැංගුනේ ජීවිතය ආරක්ෂා කර ගන්න ඕන නිසා. මේ කොහොම කරගත්තත් ස්වාභාවිකවමත් අපි මැරිලා යනවා. නමුත් මේ ජීවත් වෙලා ඉන්න අපි කවුරුවත් මැරෙන්න කැමති
අපි කවුරුවත් මැරෙන්න කැමති නෑ. මොහොතින් මොහොත මරණයට ළඟා වෙන්න අපිට ඇති වෙන්නේ මරණය පිළිබඳව බයක්. නිකන් ඉන්නකොට මරණය ගැන කතා කරන්න කැමතිත් නෑ. වයසක කෙනෙක් නමුත් අකමැත්තෙන් හරි කිව්වොත් මරණය පිළිබඳව අපි කියනවා තව ඒකට කොච්චර කල් තියෙනවද? ඔය කියන හැටියට මැරෙනවද? කොහොම හරි ඒක ආපහු අහගන්න අපිම උත්සාහ දරනවා. එහෙනම් මරණයට අපි ඒ තරම් අකමැති කියන එකෙන් පේන්නේ මරණය කියන ධර්මතාවයට අපි හුඟක් බයයි. ඒ නිසා අපි හැම වෙලාවෙම පිච්චෙනවා. දවසක මටත් මැරෙන්න සිද්ධ වෙනව නේද කියලා. තවත් මොහොතක් හරි ජීවත් වෙන්න අපි හැමෝම කැමතියි. ඊළඟට ශෝකයත් මහ ගින්නක්. ඒ වගේම ඒක මහා අකුසලයක්. ශෝකයේ ගින්නක් වගේම ශෝකයේ අකුසලයක්. ඇයි ඒ ශෝකයේ දුක අකුසලයක් වෙන්නේ? කෙනෙකුට නිකම්ම දුක හිතෙන්නේ නැහැ. දුක යට තව තියෙනවා එක කාරණාවක්. ආන්ගේ දුක ඇතුලේ ද්වේෂය ආපහු තියෙනවා. අපිට ඒක තේරෙන්නේ හරි සියුම්. අපි අඬනවා යම් දෙයක් වෙනුවෙන්. අඬන්නේ දුක නිසා. හැබැයි ඒ දුක යට ද්වේෂයේ පදනම් වෙලා තියෙනවා. ඒ නිසා මේ ශෝකයේත් අකුසලයක් තියෙන බව ධර්මයේ සඳහන් කරනවා. හැබැයි ඒක මේ නිරේට ගෙනියන මහා කුසලයක් නෙමෙයි. නවුත් සිවුම් වූ අකුසලයක් ඒ තුල අන්තර්ගත වෙලා තියෙනවා. කෙනෙකුට දුකක් එන්නේ ද්වේෂයත් පදනම් කරගෙන. එහෙමනම් ශෝකයේ පිළිබඳවත් භාග්‍යතුන් වහන්සේ සඳහන් කළේ තවත් එක ගින්නක් හැටියට ශෝක ගින්න. 11 ගින්නේ තවත් කාරණාවක්. ඊළඟට සඳහන් කළා පරිදේව දුක්ඛ දෝමනස් උපායාස. පරිදේව දුක්ඛ දෝමනස් දුක් දොම්නස්. මේ දුක නිසා ඇතිවෙන වෙහෙස සමහර කෙනෙක් අඬලා සිහි නැතුව යනවා. ඒ තමයි ඒ දුක නිසා අභ්‍යන්තරේ දරා ගන්න බැරි තරමට ඇතිවෙච්ච වෙහෙස නිසා ඔහු සිහි මූර්ජා වෙලා වැටෙනවා. පරිදේව. එහෙනම් මේ ආදි වශයෙන් දුක්ඛ දෝමනස් උපායාස 11 ගින්නකින් දිවා රාත්‍රී දෙකේම සත්වයා පිච්චෙනවා. මේ ගිනි 11කින් රෑ දවල් දෙකේම දෙවි ඉන්නකොට කුමන හිනාවක්ද? කෝනුහාසු කිමානන්දු කුමන සතුටක්ද? කුමන හිනාවක්ද? කුමන සතුටක්ද කියලා භාග්‍යතුන් වහන්සේ අහනවා. මෙතන සඳහන් කළා තමන්ගේ සමහර ලාවට අමුදරුවන් පිළිබඳව කල්පනා කරලත් අපි සතුටක් හොයනවා. ඉඩකඩම් පිළිබඳව කල්පනා කරලත් අපි සතුටක් හොයනවා. වෙනත් ලෞකික ධන සම්පත් පිළිබඳව කල්පනා කරලත් අපි සතුටක් හොයනවා. ඒක සදාකාලිකද? නමුත් ඒ සතුට ඒක ඊටාම తాවකාලික සතුටක්. නටලා ගයලා වයලා ඒ දේවල් දැකලා බලලා අපි සතුටු වෙනවා. නමුත් ඒකත් සදාකාලික සතුටක් නෙවෙයි. කවදා හරි දවසක ඒ සතුට නැති වෙලා දුකක් ඇති වෙනවා නම් එතන තිබිලා තියෙන්නේ ස්ථීර සාර වූ උතුම් සතුටක් නෙවෙයි. නමුත් භාග්‍යතුන් වහන්සේ අපිට සඳහන් කළේ නොනිමෙන සතුටක් හොයාගන්න. නොමියෙන සතුටක් හොයාගන්න. අපිට ධන සම්පත් කොයි තරම් තිබුණත් මොන තරම් කීකරු දරු මල්ලෝ හිටියත් කොයි තරම් කීකරු සේවකාදීන් හිටියත් කොයි තරම් සිව්පසයෙන් උපස්ථාන කරන දායකකාරකාදීන් හිටියත් දවසක ওই සියල්ලම අතහැරලා දාලා මෙලවින් සමුගන්න වෙනවා. අපිට සතුටක් තියෙන්න ඕනේ ආන් ඒ සමුගන්න ජීවිතය පිළිබඳව. සතර අපායෙන් නිදහස් වෙලා සුගතිගාමී ජීවිතයක් හොයාගන්න පුළුවන් තැනට මගේ ජීවිතේ මෙහෙවල තියෙනවද කියන කාරණාව ගැන අපි හැමෝම විශේෂයෙන් කල්පනා කරන්න ඕනේ. අර එක ගාථා රත්නයකින් ඇහුවා
මෙලවින් අත් මිදලා යනකොට ඒ ගමන යන්න හොඳට මග වියදම් තියනවාද කියලා. ඒ මොන මග වියදම්ද? අපි මේ හරි හම්බ කරගත්ත මිල මුදල් කවදාවත් එහි ගෙනියන්න බෑ. එහෙමනම් ගෙනියන්න පුළුවන් වෙන්නේ හරි හම්බ කරගත්ත කුසල ධර්මය. මෙලවට බොහෝ දේවල් හම්බ කරන අපි ගැන සමහරලාට අමතක කරලම දැම්මා. දරුව වෙනුවෙන් බොහෝ දේවල් කළා. අපි වෙනුවෙන් මොකවත් කරන්න හිතාගෙන නැහැ. උත්සාහයක් නැහැ. අපි දරුවෝ හැදුවා. ඒගොල්ලෝ ලොකු මහත් කළා. ඒගොල්ලන්ට ඉගැන්නුවා. සමහරලාට රැකී රස්සාත් හොයලා දුන්නා. ආවාහ විවාහ කරලත් දුන්නා. දැන් ඉතින් ඊට පස්සේවත් Taman ගැන හිතන්න දෙපැයි. දැන් හුඟක් අය ඊට පස්සේ ඒගොල්ලන්ට ගෙවලුත් හදනවා. ආපහු ඉඩනුත් වවනවා. දැන් ආපහු පටන් අරගෙන තාම Taman ගැන මොකවත් හිතලා නෑ. අරගොල්ලන්ට කරන්න දෙයක් මොකවත් ඉතුරුත් නෑ. අපි ගැන හිතලත් නෑ. අන්තිමට නිකන් දුක් විඳලා හිස් අතින්ම මැරිලා යනවා. මග වියදම් මොකවත් නෑ. මග වියදම් නැතුව මගට බැස්සහම කොයි තරම් අපහසුතාවයන්ට පත් වෙන්න වෙනවද? ආන් ඒක ගැන ප්‍රඥාවෙන් කල්පනා කරලා දවසක මැරෙන බව ඒකාන්තයි සත්‍යයි කියලා තහවුරු කරලා Taman හරි හම්බ කරගත්ත වස්තුවක් තියෙන්න ඕනේ, පරලෝවට පිහිට වෙන වස්තුවක්. පින්නතුනි, පරලෝවට පිහිට වෙන වස්තුවක් හොයනකොට කෙනෙකුට සතුටු වෙන්න පුළුවන්. මම මෙච්චරක් දන් දීලා තියෙනවා. මම මේ විදිහේ ආරාම හදලා තියෙනවා. මම මේ වාගේ මහා නොයෙක් දේවල් තවුදව් කරලා තියෙනවා. මම රෝහල් හදලා තියෙනවා. මම කටින පින්කම් කරලා තියෙනවා. මේ වාගේ දහසක් දේවල් ගැන කල්පනා කරලා අපිට සතුටු වෙන්න පුළුවන්කමක් තියෙනවා. හැබැයි ඊළඟට කල්පනා කරන්න ඕනේ මං ඒ වැඩේ කළ යුතු ආකාරයෙන් හරියටම කරලා තියෙනවද? මොකද හරියටම කළාද කියලා කියන්නේ. බුදුරජාණන් වහන්සේගෙන් ජානුස්සෝනි කියලා බමුණෙක් ප්‍රශ්නයක් ඇහුවා. ස්වාමීනි, මියගිය නෑදෑයන්ට අපි පින් අනුමෝදන් කරනවා. බමුණගේ ප්‍රශ්නේ තමයි ඇත්තටම ඒගොල්ලන්ට පින් හම්බ වෙනවද කියලා. බුදුරජාණන් වහන්සේ මොකද දේශනා කළේ? ස්ථානයේදී ලැබෙනවා, අස්ථානයේදී නොලැබෙනවා. ස්වාමීනි, ස්ථානයේ මොකක්ද? ස්වාමීනි, අස්ථානයේ මොකක්ද? බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා අපේ ඥාතියා සතර අපායේ කොහේ හරි තැනක ඉපදුනා නම්, නිරේ ඉපදුනා නම් එයාට පින් හම්බෙන්නේ නැහැ. මොකද එයාට පිනක් ගැන හිතන්න කාලයක් එයාට නිරේදි නැහැ. තිරිසන් ලෝකේ ඉපදුනා නම් මගේ දෑදෑයෝ මට පින් දෙනවා ඇති, ඒ පින් ලබා ගන්න ඕනේ කියලා කල්පනා කරන්න කාලයක් තිරිසන් අයට නැහැ. പ്രേත ලෝකේ ඉපදුනහම පරදත්තූප ජීවී කියන പ്രേතාත්ම කොට්ටාස වලට අපි අනුමෝදන් කරන පින් ලබන්න පුළුවන් කියලා සඳහන් කළා. නමුත් අනිත් අයට පහසුවෙන් පින් ලැබෙන්නේ නැහැ. මනුස්ස ලෝකේ ඉපදුනා නම් ඒත් ඉතින් පෙර ආත්මේ අපේ නෑදෑයෝ තාමත් පින්කම් කර අපිට පින් අනුමෝදන් කරනවා ඇති. ඒ පින් ලබන්න ඕනේ කියලා කල්පනාවක් අපි ගාව නැහැ. ඒ හින්දා අපිට ලැබෙන්නේ නැහැ. දිව්‍ය ලෝකේ ඉන්න දෙවියන්ට පින් හම්බෙන්නේ නැහැ. දෙවියන්ට පින් ලැබෙන ක්‍රමයක් තියෙනවා. නමුත් මම වෙනුවෙන් පින්කම් කරලා පින් දෙනවා ඇති කියලා අනුමෝදන් වෙන්න තීරණයක් නැති නිසා එහෙමම පින් ලැබෙන්නේ නැහැ. එතකොට ඒ ස්ථානය කියලා කිව්වේ අර පරදත්තූප ජීවී කියන ආත්ම කොටාසය. ඒගොල්ලන්ට නම් පින් ලැබෙනවා. දැන් ඒකට අපි බොහොම හිතාගෙන ඉන්නවා අපිට නම් ඉතින් කොහොමත් අපි පින් කරගෙන තියෙනවා කියලා. ඒ වුණාට පින්නතුනි, බුදුරජාණන් වහන්සේ තවත් දේශනාවක් කළා. ඊළඟට උපදින්නේ කොතනද කියන කාරණාව තීරණය වෙන්නේ සිල් පදනම් කරගෙන.
මොනතරම් දන් දුන්නත් සිල් සම්පූර්ණ වෙලා තිබුණේ නැත්තම් උපදින්න වෙන්නේ බොහෝ වෙලාවට තිරිසන් ලෝකවල. ඉතින් ඒක කටින පින්කම කළත් විහාරයක් හදලා තිබුණත් චෛත්‍යයක් හදලා තිබුණත් කෝක කෙරුවත් අපි සිල් මත පිහිටලා නැත්තම් ඒ කුසලයේ ශක්තිය බොහොම හීනයි. ඒ කියන්නේ මේ පින අපිට සංසාරේ තියෙනවා. නමුත් මේ ජීවිතෙන් සිල් නැතුව නම් ඉන්නේ. ඒක ඊළඟ භවයට විපාක දෙයිද කියන කාරණාව බොහොම අඩුවෙන් තමයි සලකන්න වෙන්නේ. නමුත් විහාරයක් හදාපු පින මහ පිනක් ඒ පින තියෙනවා. නමුත් අපේ සිල් නැත්තම් ප්‍රතිග්‍රාහකයාගේ සීලේ මත මහත්ඵල මහානිසංස වෙන කොටසක් තියෙනවා. දායකයාගේ සිල් මත මහත්ඵල මහානිසංස වෙන කොටසක් තියෙනවා. එහෙනම් සිල් සම්පූර්ණ කරගෙන පින්කම් කරන එක දායකයාගේ වගකීමක්. ඉතින් මේ කරුණුත් එහෙම පැහැදිලි කරලා තියෙනවා. එහෙනම් ඒකයි මම සඳහන් කළේ මෙච්චර පින්කම් කළා කියලා හිතාගෙන හිටියට කළ යුතු ආකාරයෙන් කළාද කියලා කල්පනා කරන්න ඕනේ කිව්වේ සිල් ගුණ සහිතව පින්කම් කළාද කියලා. සාමාන්‍යයෙන් පන්සිල් සමාදන් වෙලා ඉන්න කෙනෙක් gedara දානයක් දෙන වෙලාවට එදාට අටසිල් සමාදන් වෙලා දානෙ දෙන්න එළඹුණොත් පින්කම තවත් මහත්ඵලයි. ජීවිතයෙන් මේ ඉන්නේ පන්සිල් මත දන් දෙන දවසට අටසිල් වලට යනවා. දසසිල් වලට යන්න පුළුවන් නම් තවත් හොඳයි. නමුත් සමහරලාට දාන දායකයට ඒක ටිකක් අපහසු වෙන්න පුළුවන්. මොකද මිල මුදල් පරිහරණය කරන්න වෙන නිසා. පින්කමේ කටයුතු වලට බොහෝ අවශ්‍යතා සම්පූර්ණ කරන්න වෙනවා ඉවර වෙනකම්. ඒ නිසා ඒ ශික්ෂාපදේ කැඩෙන නිසා අටසිල් මතවත් ඉන්න පුළුවන් නම් තවත් හොඳයි. නමුත් පන්සිල්වත් නැතුව ඒක කරන්න ගියොත් ඇති වෙන තත්ත්වය තමයි භාග්‍යතුන් වහන්සේ අර පැහැදිලි කරලා තියෙන්නේ. සමහරලාට පින්කමක් කරනකොටත් අපි හරියට බොරු වගේ දේවල් කියනවා. කෙනෙක් අහන ප්‍රශ්නයකට බොරු උත්තරයක් දෙනවා. දන්නේ නැහැ ඒකෙන් කොයිතරම් අකුසල් වුණාද. ධර්ම දේශනාවට තියෙන කාලයත් නිමා වෙන නිසා භාග්‍යතුන් වහන්සේ මේ ගාථා රත්නයත් එක්ක පැහැදිලි කළේ අපිට hina වෙන්න පුළුවන්. අපිට සතුටු වෙන්න පුළුවන්කම තියෙන්නේ සතර අපායෙන් නිදහස් වෙන තැනට කටයුතු කරගත්තා නම් විතරයි. එහෙම නැතුව මේ ලෝකේ hina වෙවි සතුටු වෙවි ඉන්න අය මැරිච්ච ගමන් සතර අපායට යන්න නම් දොර ඇරිලා තියෙන්නේ. එතන හිතා වෙන්න තරම් කාරණාවක් නැහැ. නමුත් ධර්මයේ දන්නේ නැති කෙනාට ඉන්න පුළුවන්. ධර්මයේ දන්න කෙනාට පුදුම බයක් ඇති වෙනවා. ආන් ඒ නිසා තමන්ගේ ගතේ සිතේ ශක්තිය තියෙන හැම මොහොතකම අපි උත්සාහ කරන්න ඕනේ හැබැවින්ම hina වෙන්න පුළුවන් ජීවිතයක් ගොඩනගන්න. මෙවන් 11 ගින්නකින් පිච්චෙනවා. උත්සාහ කරන්න ඕනේ මේ 11 ගින්න නිමා ගන්න. මේක හරියටම නිමන්න පුළුවන් වෙච්ච කෙනා නම් හැබැවින්ම සතුටු වෙන කෙනෙක්. භාග්‍යතුන් වහන්සේ අපිට ධර්මයේ දේශනා කළේ එතෙන්ට යන්න. එතෙන්ට යන මඟ ඔබට මට තනියම හොයාගන්න බැරි නිසා මහා කල්ප අසංඛ්‍ය 20යි ලක්ෂ එකක් අනන්ත දුක් විඳලා අපිට ඒ පාර පෙන්නලා තියෙනවා. ආන් ඒ පාර තුල ගමන් කරලා ඒ පාර ඔස්සේ ගමන් කරලා ජීවිතේ හැබෑම සතුට හොයාගන්නවද නැද්ද කියන එක අපේ තීරණයක්. ඒ නිසා ඒ උතුම් සතුට හොයාගෙන මේ 11 ගින්නෙන්ම නිමෙන්න පුළුවන් ජීවිතයක් මේ උතුම් ජීවිතයේ පදනම් කරගෙන පෝෂණය කරගන්න තුනුරුවන්ගේ අනන්ත ආශිර්වාදයෙන් සියලු දෙනාටම ශක්තිය ධෛර්යය භාග්‍ය වාසනාව උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.